ආයුබෝවන් 1948න් පස්සේ ඒ කියන්නේ අපි නිදහස ලබා ගත්තයින් පස්සේ අපි මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදයට තමයි මේ මොහොතේදී ඔබත් මමත් මුහුණ දෙමින් ඉන්නේ. ඇයි අපිට මෙහෙම වුනේ කියන කාරණාව සම්බන්ධව අපි අවස්ථා ගණනාවකදීම සාකච්ඡා කරා. මම හිතනවා තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අපිට මේ තත්ත්වෙන් ගොඩ එන්න ඒක හේතුවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කතා කළ යුත්තේ, අපි අවධානය යොමු කළ යුත්තේ, අපි අධ්‍යයනය කළ යුත්තේ අපි කොහොමද මේ තත්ත්වෙන් ගොඩ එන්න ඕනේ. අපි මොනවද කරන්න ඕනේ? ඔබ සහ මම කොහොම කැපවීමක්ද මේ තත්ත්වෙන් ගොඩ එන්න කරන්න ඕනේ කියන කාරණාව සම්බන්ධව. ඒ සම්බන්ධව ඔබට අවබෝධයක් ලබා දෙන්නට අපි ඊට ගැළපෙනම පුද්ගලයාට ඒ සඳහා ආරාධනා කරා. අපිත් එක්ක ඉන්නවා ආර්ථික විශ්ලේෂක, ඒ වගේම ඇඩ්වොකාට ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා. අයිබෝන් කසන්. හරි. අපි කතා කරා ඇයි අපිට මෙහෙම වුනේ කියන කාරණාව සම්බන්ධව. අද දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ අපි මේකෙන් ගොඩ එන්න මොකක්ද කරන්න ඕනේ කියන කාරණාව සම්බන්ධව. මම හිතන්නේ මේ තත්ත්වය කතා කරන්න කලින් අපි මුලින්ම අවබෝධ කරගෙන ඉන්න ඕනේ මේ මොහොතේ මේ වන විට අපි මේ අර්බුදයේ කොතනද ඉන්නේ. තාම අර්බුදේ මැද්දටත් අපි ඇවිල්ලා නැහැ. අර්බුදේ ආරම්භයේ තමයි ඉන්නේ. අපි දැන් මේ මුහුණ දෙන්නේ balance of payment crisis කියලා ආර්ථික විද්‍යාවේ කියන ඩොලර් නැතිවීමේ ප්‍රශ්නයට තමයි. එතකොට තමයි අපි කියන්නේ ගෑස් නැහැ, තෙල් නැහැ, අපිට ඒව ටික ගෙන්න ගන්නකොට ඩොලර් ප්‍රමාණය නැහැ. ඒක තමයි දැනට ඉන්න තත්ත්වය. අපිට ඊට පස්සේ මෙතනින් එහාට අපිට එන්නේ අපිට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් යදි ණය අර්බුදය යම් ප්‍රමාණයකට එනවා. ඊට පස්සේ අපේ බැංකු පද්ධතියට මේක බලපාන්න. ඊට පස්සේ මේක දේශපාලන අර්බුදය නම් දැනටමත් තිබෙනවා. කැබිනට් එකක් අස් වුණා, අලුත් කැබිනට් එකක් පත් වුණා. ඒ වගේ මේකේ මානුෂීය පැත්තකුත් තියෙනවා. ඉතින් මොකද බෙහෙත් නැති වුණා මේ වගේ වුණාට පස්සේ ඉතින් අපි දැනට අර්බුදයේ මේකේ පළවෙනි අවස්ථාවේ ඉන්නවා කියන එක තමයි මගේ අදහස. ඩොලර් නැති නිසා. ඉතින් ඉස්සරහට අපි මේ ප්‍රමාණයෙන් ඉස්සරහට කොහොමද ඉන්නේ කියලා ඩොලර් ටික වහගෙන සාමාන්‍ය ජන ජීවිතය සහ ව්‍යාපාරවල ජීවිතය යථා තත්ත්වයටපත් කරගන්න එක තමයි අපේ අභියෝගය. ඕ දැන් අපි කතා කරනකොට අපේ අභියෝගය මේකයි කියන එක අපිට පැහැදිලි දැන්. අපි මේ තත්ත්වයට පත් වෙන ප්‍රධානම හේතුව අපි දන්නවා අපිට බාණ්ඩ හා සේවා ආනයනය කරන ප්‍රමාණවත් සංචිත නැහැ. අපි ලෝකෙට ණය ජාතියක් බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම අපි කොයිතරම් ලෝකෙට ණයද මේ මොකටද? දැනට ශ්‍රී ලංකා මහ බැංකුව සහ අපේ මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරලා තියෙන විදිහට ඇමරිකානු ඩොලර් බිලියන 51ක්. බිලියනය අපි කොහොමද පැහැදිලි කරගන්නේ? ඔව් බිලියනය අවබෝධ කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි රුපියල් බිලියනයක් නම් අපි හිතුව දවසකට මිනිස්සෙක් රුපියල් 1000ක් ඉතුරු කරනවා කියලා. ඒ කියන්නේ මාසෙකට රුපියල් 30000 ටිකක් ලොකු මුදලක්. ඒ වගේ ආ ඉතුරු කරොත් එහෙම දවසකට රුපියල් 1000 ගානේ යාට බිලියනයක් එකතු කරගන්න යනවා අවුරුදු 2700ක්. ඩොලර් බිලියනයක් කියලා කියන්නේ අපි අද තියෙන විදේශ විනිමය අනුපාතයෙන් ගත්තොත් එහෙම රුපියල් 3,75,000ක් විතර දවසකට එකතු කරොත් එහෙම ඒ වගේම රුපියල් 3 ලක්ෂ ගානේ රුපියල් වලින් එකතු කරන්න ඕනේ ඩොලර් බිලියනයක් ලබා ගන්න. ඉතින් මේ වගේ 51ක් අපි දැනට නැහැ. ඊට අමතරව මේක තමයි ශ්‍රී ලංකා ස්වෛරී බැඳුම් කර තියලා තියෙනවා. නැත්නම් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර කියලා ශ්‍රී ලංකන් ඩිවෙලොප්මන්ට් බොන්ඩ්ස් කියලා. ඒවා ටික නැතුව තමයි මේ අපි ඉදිරිපත් කරලා තියෙන රීස්ට්‍රක්චර් කරන්න තියෙන ණය ටික. ඉතින් ඒ ප්‍රමාණයක් අපි අත්‍තරම ණයයි මේ වෙද්දි ලෝකයට. නමුත් කසුන් කිව්වා වගේ අපේ සංචිත ප්‍රමාණය තියෙන මිලියන 50. බිලියන නෙවෙයි මිලියන 50ක් විතර. මිලියන 50යි අපේ සංචිත තියෙන්නේ. හැබැයි අපි ඇමරිකානු ඩොලර් බිලියන 51ක් ලෝකෙට ණයයි. දැන් අපි ණය ගන්න සංවර්ධන කටයුතු වෙනුවෙන් කියලා තමයි අදහස් කරන්නේ. අපි දන්නේ. ඇත්තටම මේ විදියට ලෝකෙට ණය වෙලා අපේ රටේ සංවර්ධනය කරපු දේවල් මොනවද? සංවර්ධන ව්‍යාපෘති කොහොමද තියෙන්නේ? ඒ වගේම අපිට ආදායමක් එනවද? කසුන් අපි ඕනම වෙලාවක අපි ණයක් ගනිද්දී ණයක් ගන්නවා කියන එක වරදක් නෙවෙයි. ණයක් ගත්තොත් එහෙම අපේ ණය ආයෝජනය කරාට පස්සේ අපේ ණය ගෙවා ගන්න පුළුවන් විදියට ඒකෙන් ප්‍රතිලාභයක් ලැබෙනවා. දැන් කසුන් ගිහිල්ලා කාර් එකක් ගත්තොත් එහෙම කසුන්ට ඒ කාර් එකට යන වියදම තෙල් ගහන්න, එතකොට ඉන්ෂුරන්ස් කරන්න, ඒකේ නඩත්තු කටයුතු වලට කසුන්ට ආදායමක් කොහෙන් හරි එන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම කසුන්ට ආදායමක් එන්නේ නැත්නම් කසුන් බංකොලොත් වෙනවා ටික දවසක් ගියා. එතකොට අපි ගත්තු ණය වලින් ඇවිල්ලා අපි දාපු ව්‍යාපෘති වලින් අපිට මේ ණය ගෙවන්න පුළුවන් ප්‍රමාණයට ආදායමක් එන්න ඕන. ණය කියන ණය කොටස් දෙකක් තියෙනවා. ණය ගත්තාම ණයට පොලියක් වැඩෙනවා. ඊට අමතරව ණයේ මූලික කොටසක් තියෙනවා. මම කසුන්ගේ රුපියල් 1000ක් මම ණයට ඉල්ල ගත්තොත් කසුන් කියනවා 106 ගානේ මම පොලියට දෙන්නම් කියලා. ඒතකොට මම ඔයාලට 18 106ක් රුපියල් 60ක් ඔයාලට මම පොලිය ගෙවන්නත් ඕනේ. ඊට පස්සේ පොලිය විතරක් ගාලා රෙන්නේ කසුන්ට රුපියල් 100 ගානේ හරි 50 ගානේ හරි මම ඔයාගේ ණය මුදල ගෙවන්නත් ඕනේ. ඒතකොට මම මේ දෙකටම ගැලපෙන ආදායමක් මට එන්න ඕනේ. ඉතින් අපිට වෙච්ච ප්‍රශ්නේ තමයි අපි ගත්තු ණය වලින් අපි ආයෝජනය කරාට ඒවයින් නැවත ණය ගෙවන්න තරම් අපිට ආදායමක් ආවේ නැහැ. ඒ වගේම අපි ලොකු ප්‍රමාණයක් ගත්තා ණය. ඒ වගේම එකකින් ආදායමක් ආවෙත් නැහැ. හරි විදියට නම් ඩොලර් වලින් ආදායමක් තමයි එන්න ඕනේ. මොකද රුපියල් වලින් ආවට වැඩක් නැහැ. රුපියල් ඩොලර් බවට පරිවර්තනය කරගන්න විදියක් නැති නිසා. නමුත් අපිට ඩොලර් වලින් තිය රුපියල් වලින්වත් ආදායමක් ආවේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මේ ප්‍රශ්නෙට අපිට මුහුණ දෙන්න සිද්ධ වුනේ. ඔබතුමා සඳහන් කරන්නේ මේ සංවර්ධන ව්‍යාපෘති වලින් බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණය අපිට ලැබීමක් සිදු වෙන්නේ නැහැ කියලා.
ඕකසුන්ද අපේ ගොඩක් අපේ සංවර්ධන ව්‍යාපෘති කියලා අපි මූලික වශයෙන් යෙදුවෙත් පාරවල් සංවර්ධනය සඳහා. ඉතින් ඒ ඇවිල්ලා පාරවල් සංවර්ධනය අපිට මුදලක් එන්නේ නැහැ. හැබැයි පාරවල් සංවර්ධනයේ දායක වෙන්න පුළුවන් ආර්ථිකය යම්කිසි ප්‍රමාණයකට මිනිස්සුන්ට ගමනාගමනයට සඳහා වගේ භාවිතා වෙන්න පුළුවන්. නමුත් ඒක ඇවිල්ලා ඒකෙන් මුදලක් එන්නේ නැහැ. ඉතින් ඒ වගේ විශාල අනිතක ඒ වගේ විශාල පාරවල් එහෙම හදනවා කියලා කියන්නේ විශාල ආනයන ප්‍රමාණයක්. දැන් ඇත්තටම අපි ලෝකයේ හඳුන්වන්නේ සංවර්ධනයේ වෙමින් පවතින රටක් විදිහට. ඒක සංවර්ධනයේ වෙමින් පවතින රටක් විදිහට මූලික අවශ්‍යතාවයක් විදිහට අත්දල පහසුකම් සාමාන්‍ය කරගෙන සිද්ධ කරන්න ඕනේ. එතකොට ඒ කරුණ මත පදනම් වෙලාද මේ මහා මාර්ගයේ ආශ්‍රිත කරුණු සිද්ධ කරන්නේ. එතකොට ඒක එහෙම වෙනකොට ඇත්තටම අපිට ආදායමක් උපයන්න පුළුවන් ආකාරයේ ආයෝජනයක් කරන්න බැහැ නේද? පුළුවන් බෑ. නෑ පුළුවන්. දැන් අපි හිතමු පාරවල් සංවර්ධනය කරනවා නම් අපේ අපනයන වර්ධනය වෙන්න ඕනේ පාරවල් සංවර්ධනය වෙන වේගයට. එතකොට තමයි පාරවල් සංවර්ධනය වෙනවා මේකෙන් අපනයන වලට බලපෑමක් එනවා නම් අන්න ඒ වගේ පාරවල් අපි සංවර්ධනය කරා කමක් නෑ. නමුත් අපි ඔක්කොම පාරවල් නිකම්ම සංවර්ධනය කරන්න ගත්තොත් එහෙම ඒකත් වැදගත්. නමුත් අපිට සල්ලි නැතුව එක කරන්න ගත්තොත් එහෙම අපි ලොකු ප්‍රශ්නයකට මුහුණ පානවා. මේ පිළිබඳව තවදුරටත් කතා බහ කරනකොට අපේ බදු අයකදී ආර්ථික සම්බන්ධව කරුණු අධ්‍යයනය කරනකොට දැනගන්න ලැබෙනවා ස්වභාවික සම්පත් වලින් ප්‍රයෝජනෙ ලබන ස්වභාවික සම්පත් භාවිතයෙන් ආර්ථික කටයුතු සිදු කරන රටකට උනත් 14-15 මට්ටමේ වැට් බදු ප්‍රතිශතයක් තබා ගැනීම අතිශය වැදගත් කියන කාරණාව සම්බන්ධව මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී සඳහන් කරා. නමුත් අපේ බදු අනුපාතය 8.6යි වැට් බදු අනුපාතය. ඉතිහාසයේ මේ දක්වා මුදල් ඇමතිතුමා සඳහන් කරනවා වැට් බදු ප්‍රමාණය අඩු වෙලා තමයි තියෙන්නේ. මේ බදු අඩුවීම මත අපේ ආර්ථිකයෙන් සිද්ධ වෙච්ච පාඩුව අලාභය කොච්චරද? දැනට ගණන් බලලා තියෙන විදිහට කසුන් සාමාන්‍යයෙන් කියන්නේ බදු නිසා බිලියන 500ක් විතර අවුරුද්දකට අහිමි වුණා කියලා. නමුත් එතනදරි කොවිඩ් තත්ත්වය නිසාත් ව්‍යාපාර පොඩ්ඩක් හැකිලිච්ච නිසා එතනත් බඩු ප්‍රමාණයක් අඩු වුණා. නමුත් බිලියන 500ක් විතර කියලා තමයි කියන්නේ. මම හිතන්නේ වැට් බද්ද වගේ දෙයක් වැඩි කරලා පුද්ගල බදු අඩු කරාට නම් මම හිතන්නේ එච්චර ගැටලුවක් නැහැ. වැට් බද්ද වගේ දෙයකින් තමයි බදු ප්‍රමාණයක් ඉක්මනට වැඩිපුර එකතු කරගන්න පුළුවන්. නමුත් මේ බදු පිළිබඳව විශාල අභියෝගයක් තියෙනවා. මොකද දැන් බදු වැඩි කරන එකත් ලේසි වෙන්නේ නැහැ. ව්‍යාපාර වැහෙනවා, ව්‍යාපාර වලට අමාරුයි. දැන් මේ වෙලාවේ මේ මිනිස්සුන්ට මේ ගෑස් ටිකක් පෙට්‍රල් ටිකක් හොයාගන්න බැරි වෙලාවේ කසුන් ඒකටුනින් බද්දකුත් ගැවුවට පස්සේ ඒ ව්‍යාපාර වලට තවත් අමාරු. වෙන විකල්පයක් නැහැ. අපිට බදු වැඩි කරන්න වෙයි රජයේ ආදායම නැති නිසා. මුදල් ඇමතිතුමා සඳහන් කරනවා නැවත වරක් අයවැයක් ඉදිරිපත් කරනවා. ඒ ඔස්සේ බදු ක්‍රමයක් නැවත හඳුන්වා දීමක් සිදු කරනවා කියලා. ඒ ඔස්සේ ජීවන බර තව කොයිතරම් වැඩි වේවිද? විශාල පීඩනයක් මහ ජනතාවට එල්ල වෙයි අනිවාර්යයෙන්ම. මොකද දැනටමත් මහ ජනතාව විශාල අපහසුතාවයකින් ඉන්නේ. උන්ට අවශ්‍ය මූලික දේවල්වත් සපුර ගන්න බැරුව ගෑස් නැහැ, තෙල් නැහැ. ඉතින් මේ වගේ වෙලාවක කසුන් බදුත්තා වැඩි කරද්දී ඒක ටිකක් මහ ජනතාවට අමාරු වෙයි කියන එක තමයි මගේ නම් අදහස. සහ ව්‍යාපාරවල. මොකද ඔවුන්ගේ දැනටමත් පොලි අනුපාත වැඩි වෙලා. කරනවා නමුත් ඉතින් වෙන අපිට කරන්න විකල්පයක් නැහැ මේ වෙලාවේ. ඒක තමයි සේවක කපාදුවක් වගේ සිද්ධ වෙන්න පුළුවන්. අනිවාර්යෙන් පෞද්ගලික අංශයේ විශේෂයෙන්ම කසුන් අපේ 90%ක්ම ඉන්නේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තමයි අපි වැඩිපුරම තියෙන්නේ. මේ ව්‍යාපාර වැහෙනවා, ඒවයි සේවක සංඛ්‍යාව අඩු වෙනවා. ඒක අපිට නවත්තන්න අමාරුයි. රාජ්‍යාංශයටත් ඒ බලපෑම වෙනවා. රාජ්‍යාංශය තමයි අපේ ශ්‍රම බලකාය. 15%කට වඩා වැඩිපුර ඉන්නවා සේවයේ නිරත රාජ්‍යාංශ. අපේ රාජ්‍යාංශය ඉන්නවා මිලියන 1.5කට විශාල සේවක පිරිසක්. අපේ ශ්‍රම බලකාය මිලියන 8යි. එතකොට සෑහෙන ප්‍රමාණයක් ලෝකයේ වැඩිම රාජ්‍යාංශයක් ඉන්න රටවල් වල එකක් තමයි ලංකාව. ඉතින් ඒගොල්ලොන්ට පඩි ගෙවන එක ලේසි වෙන්නේ. ඒ වගේම විශාල රාජ්‍ය ආයතන ප්‍රමාණයක් පාඩුත් ලබනවා ඒ අතර. පාඩුව කොච්චරද කියනවනම් දවසකට මිලියන 380කට වඩා පාඩු ලබනවා ප්‍රධාන රාජ්‍ය ආයතන පහක් දවසකට. ශ්‍රී ලංකන් පුවත් සමාගම, ජල ප්‍රවාහන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය, khනිජ තෙල් නීතිගත සංස්ථාව, ප්‍රවාහන CTB එක. සතොස වගේ වලුත් පාලනය කරනවා. ඒතකොට මේ වගේ විශාල රාජ්‍ය ආයතන ප්‍රමාණයක් පාඩු ලබද්දී කොහෙන්ද මේවා නඩත්තු කරන්න සල්ලි? ජනතාව තමයි බදු විදියට ඒවට ගෙවන්න ඕන. ඔබතුමා සඳහන් කරනවා ලෝකේ ගත්තයින් පස්සේ රාජ්‍ය සේවකයෝ වැඩිපුරම ඉන්න රටක් විදියට ශ්‍රී ලංකාව හඳුන්වන්න පුළුවන්. ඒතකොට මුදල් ඇමතිතුමා සඳහන් කරනවා අපේ ආදායම මදි කියලා රාජ්‍ය සේවකයන්ගේ බදු සහ සුබ සාධක කටයුතු සඳහා. මෙහෙම වාතාවරණයක් ඇතුළේ තමයි මුදල් අමාත්‍යාංශයේ ගැසට් නිවේදනයක් නිකුත් කරන්නේ අලුතින් රාජ්‍ය සේවා බඳවා ගැනීම සහ ඉදිකිරීම කටයුතු සීමා කරනවා. රාජ්‍ය සේවයේ යම් කිසි කප්පාදුවක් වේවිද වැටුප් වලත් කප්පාදුවක් සිදු වෙනවා. දැනට වැටුප් කප්පාදුවක් වෙලා නැතුනට වක්‍රාකාරයෙන් හැමෝගෙම වැටුප් කප්පාදු වෙලා තියෙනවා. මගේ විවාහයේ ඇතුළුව. මොකද උද්දමනයේ 130ට ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ කලින් ඔයාලට කෑමට රුපියල් 100ක් ගියා නම් දැන් යනවා 130ක්. ඒ කියන්නේ වක්‍රාකාරයෙන් අපේ ඔක්කොගෙම වත්කම් භාගයක් වුණා හා සමානයි. දැනටමත් ඇත්තටම කප්පාදුවක් වක්‍රාකාරයෙන් වෙලා තියෙනවා. ඒකයි කියන්නේ උද්දමනය කියලා කියන්නේ ටැක්ස් එකක් කියලා. මේ තියෙන ප්‍රශ්න හැම එකටම විසඳුම විදියට මේ වෙලාවේ අපි දකින එකම විකල්පයයි තියෙනවා. IMF ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපි ගියයින් පස්සේ මේ ප්‍රශ්නේ කොහොමද විසඳෙන්නේ? ඔකසුන් මම හිතන්නේ නැහැ මේ ප්‍රශ්නේ එකම විසඳුම අන්තර්ජාතික මූල්‍ය අරමුදල කියලා.
ඒක ඇවිල්ලා ප්‍රශ්නේ විසඳුමට එක අපි යන පාරදී හම්බ වෙන එක සම්දිස්ථානයක් විතරයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදල අපේ ප්‍රශ්නේ විසඳන්න බෑ. අනිත් එක දැනට අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් එක්ක කිසියම් එකගතාවයකට ඇවිල්ලත් නැහැනේ. අපේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් අපේ ආර්ථිකය අපි ප්‍රතිසංස්කරණය කරලා. අන්තර්ජාතික මූල්‍ය අරමුදල කරන්න අපිට ඒකට පොඩි සහයෝගයක් යම්කිසි මුදලක් ලබා දෙන එක විතරයි. නමුත් ඔවුන් ලෝකයේ පිළිගත් ආයතනයක් නිසා ඔවුන් මේ අපිත් එක්ක වැඩසටහනකට සම්බන්ධ වුණොත් එහෙම ලෝකයේ අනික් රටවල් සහ අනිකුත් අන්තර්ජාතික සංවිධාන වලින් අපිට යම්කිසි අතමාරුවක් ඉල්ල ගන්න පුළුවන් මේ වෙලාවේ ගිලෙන්නේ නැතුව ඉන්න. අන්තර්ජාතික මූල්‍ය අරමුදල කොයි වෙලාවකවත් මේ ප්‍රශ්නේ අර මැජික් පොල්ලක් නැහැ. ඒගොල්ලෝ ගාව මේ ප්‍රශ්නෙන් අපිව සම්පූර්ණ එළියට ගන්න. මොකද අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදල අපිට ලබා දෙන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් බිලියන 3ක් 4ක් විතර. මොකද ඉතින් හිතන්නකෝ අපේ ණයම තියෙනවනේ බිලියන 50ක්. අපි අපේ ආර්ථිකය හදා ගන්න ඕනේ ඉස්සරහට තියෙන මේ බිලියන 50 ණය ගෙවා ගන්න පුළුවන් මට්ටමකට. ඒගොල්ලන්ට පුළුවන් අපිට උපදේශක් දීලා මේක කරන්නේ කොහොමද කියලා කියන්න සහ ඒකේ ආරම්භයක් විදියට මුදලකුත් දෙන්න. ඒ තරංගකාරී ආර්ථිකයක් අපි හදා ගන්න ඕනේ. කසුන් නැහුවා වගේ ඒකල විසඳනවා නම් විසඳන්න පුළුවන්. ඒගොල්ලොත් එක්ක වැඩසටහන එකග වුණොත් එහෙම ලෝකේ අනෙක් රටවල් වලට පුළුවන් බයක් නැතුව ඇවිල්ලා අපේ රටට යම්කිසි ආධාරයක් දෙන්න. කියන්නේ අත්‍තරම දැන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලට IMF එක අපිත් එක්ක වැඩ කරනවා කියන එක අනිත් රටවල් වලට අපි සම්බන්ධ වෙන චරිත සාධක. ඔව් කසුන් ඇත්තරම චරිත සාධකයක් තමයි IMF එකෙන් දෙන්නේ. ඒක ඇවිල්ලා හරියට කසුන් අපි අර මනාලියෙක් බලන්න යද්දි ටිකක් දන්න උදුරට කෙනෙක් එක්ක ගෙනනවනේ. හොඳ යාළුවෙක් ටිකක් ප්‍රසන්න පෙනුම තියෙන කෙනෙක් සමාජලාට ඔය ඇත්තටම විවාහයේදී අස්සම් කරද්දිත් අස්සම් කරන්න ටිකක් නම ගිය කෙනෙක් නේ අස්සම් කරලා බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අර මේ හොඳ කෙනෙක් එක්ක මේ හොඳ කට්ටියවත් අපි දන්නවා කියලා කියනවා වගේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ආවට පස්සේ ලෝකයේ අනිත් රටවල් වල විශ්වාසයක් තියෙනවා මේගොල්ලෝගේ මූල්‍ය තත්ත්වය අනෙක් අන්තර්ජාතික මූල්‍ය අරමුදල නිරීක්ෂණය කරන නිසා මුදල් ලබා දෙන්න පුළුවන් යම්කිසි විශ්වාසයක් තියෙනවා. නමුත් අපි දැන් 16 වතාවක්ම අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ගිහිල්ලා තියෙනවා. ඒකෙන් වැඩසටහන් 10ක් විතරයි 10ක්ම අපි සම්පූර්ණ කරලා නැහැ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් එක්ක එකඟ වෙච්ච වැඩසටහන් මැද්දෙන් අපි දාලා ගිහිල්ලා තියෙනවා. මේ වගේ වාතාවරණයක් තුළ අපිට IMF එක විවිධ කොන්දේසි දානවා අපිට ඒ චරිත සහතිකය ලබා ගන්න. ඒකට ප්‍රධාන කාරණයක් තමයි ණය ප්‍රතිබිම්බගත කිරීම කියන කාරණාව. මේ ණය ප්‍රතිබිම්බගත කිරීම කියන කාරණාව මේ පහසු කටයුත්තක්. මේක අපිට අදහෙටම කරගෙන මේ මුදල් ලබා ගන්න පුළුවන් වේවි. නෑ කසුන් ණය ප්‍රතිබිම්බගත කිරීම කියන ටිකක් කාලයක් ගත වෙන තාත්තවෙන් මට පේන හැටියට. ඒකට කාලේ තීරණය වෙනවා. ඉතින් ඒ රට කොච්චර ඉක්මනට මේකට සාර්ථකව යොමු වෙනවද සහ ඒ අපිට ණය දීපු කට්ටිය කොච්චර කැමතිද අපිත් එක්ක ණය ප්‍රතිබිම්බගත කරන්න කියන කාරණේ කියන දෙකම මත. නමුත් ලංකාවේ ණය අරන් තියෙන පිරිස් තාම සංකීර්ණයි. ඉතින් ඒ නිසා අපිට අමාරුයි ණය ප්‍රතිබිම්බගත කිරීම මට හිතෙන විදිහට ඉක්මනට කරගන්න මාස 6ක් මාස 9ක් සමහර රටවල් වල අවුරුදු 2-3ක් යනවා මේ ණය ප්‍රතිබිම්බගත කිරීම සාකච්ඡා. දැන් අපි පළවෙනි වතාවට මේ ණය ප්‍රතිබිම්බගත කිරීමට එළවෙන්නේ. ඔව්. මෙච්චර කාලයකට. ඒතර මේ වගේ තත්ත්වයක් මත අපිට අත්දැකීමුත් මම හිතන්නේ මේ සම්බන්ධව නැහැ. දැන් මේ ණය ප්‍රතිබිම්බගත කිරීම ඇතුළේ ඇත්තටම මොකක්ද සිද්ධ වෙන්නේ කොහොමද මේක වෙන්නේ? ණය ප්‍රතිබිම්බගත කිරීම කසුන් ඒ කියන්නේ අපි දැන් මම කසුන්ගෙන් ණයක් ගන්නවා. මම ගිහුව රුපියල් 1000ක් ගන්නවා 106 පොලියට අවුරුදු 10න් ගෙවන්නම් කියලා. ණය ප්‍රතිබිම්බගත කිරීම කියලා මම කසුන්ට වෙලා ගෙනවා කසුන් මාර වැඩේ. මට සල්ලි ගෙවන්න අමාරුයි. ණය වෙනස් කරන්න කියලා. ඉතින් වෙනස් කරන්න පුළුවන් ක්‍රම 4යි ලෝකේ තියෙන්නේ. එකක් තමයි මම කියනවා කසුන්ට 1000ක් වෙනුවට කසුන් 1000ක් ණය ගත්තේ 1000ම නම් ගෙවන්න බෑ 500ක් ගෙවන්නම්. පොලියයි කාලේදී ඒ කාලෙම ගෙවන්න. එතකොට ඒකට කියනවා හෙයා කට්ටයක් කියලා. කසුන්ට රුපියල් 1000ට 500යි හම්බෙන්නේ. ඉතින් කසුන් වගේ කට්ටියට උණ ගන්නවා. ඒ වගේ කතාවක් කිව්වම මොකද බිලියන දීපු මිනිස්සුන්ට හම්බෙන්නේ බිලියන භාගයයි. ඒක ටිකක් අමාරුයි. දෙවෙනි එක තමයි පොලිය. 106ට ගත්තේ මම කියනවා කසුන් 1000ම ගෙවන්නම් 6ටක් 106ක් නම් දෙන්න බෑ. 3ක් දෙන්නම් කියලා. ඒකට කියනවා කූපන් ක්ලිපින් කියලා. තුන්වෙනි එක මම කියනවා කසුන් මම අවුරුදු 10කින් ගෙවන්නම් කිව්වේ 10කින් ගෙවන්න බෑ 15කින් ගෙවන්න. හැබැයි 1000ක් ගෙවන්න 106 ගානෙත් ගෙවන්න. ඔය තුන තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. හතරවෙනි එක තමයි ඕකේ මික්ස් ඇන්ඩ් මැච් එක. අපි කියන්නේ 1000ක් වෙනුවට 750ක් දෙන්නම්. අවුරුදු 106 නෙවෙයි 103ක් ගෙවන්න. අවුරුදු 10කින් නෙවෙයි 12කින් ගෙවන්න. මේ තුනේම සංකලනය. එහෙම තමයි ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකට ඇවිල්ලා හැමෝම එකග කරගන්න ඕනේ. කවුරුත් කැමති වෙන්නේ නැහැ වැඩිපුර ණය සහනයක් දෙන්න. දැන් කසුන් විතරක් නෙවෙයි. තව 100 දෙනෙක් ඉන්නවම ණය දීලා. ඒතර කසුන් කියනවා හරි. මගේ 1000 කපන්න එපා 106 103 කරන්න. දැන් එතකොට අපේ අනික් කට්ටිය කියන්නේ කසුන්ගේ 103 කැපුවට කපන්නේ මගේ 1500 කරන්න කියලා. බොහෝ වෙලාවට ඔක්කොමල් එකඟ වෙන්නේ එකම ප්‍රමාණයකට. එතකොට අපි එකඟ වෙන ප්‍රමාණය දෙපැත්තක් බලන්න එපා. එකක් අපිට නැවත වරක් ආර්ථිකය පණ ගන්නල මේ ණය ගෙවන්න පුළුවන් තරමටද මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ලැබුණේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් එක්කත් ප්‍රමාණවත් තරම් ප්‍රතිව්‍යුහගත කිරීමක් වෙන්නත් ඕනේ. හැබැයි මේක ප්‍රසන්න අත්දැකීමක් නම් නෙවෙයි අද. මොකද ණය දීපු මිනිස්සු අපිත් එක්ක ණය ප්‍රතිව්‍යුහගත කරන්නේද්දී බොහොම වේදනාවෙන් ඉන්නේ. මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මුදල් ඇමතිතුමා කියනවා අපිට අන්තර්ජාතික සහයෝගය, අන්තර්ජාතික තාක්ෂණික දැනුම මේ සඳහා අවශ්‍ය වෙනවා කියලා. ඇයි මේ අන්තර්ජාතික සහාය අවශ්‍ය වෙන්නේ? අපිට බෑද අපේ ලෝයස් නහරම් අපේ චේන්ජ් පේ ප්‍රවීණය ඒ හරහා බෑද අපිට මේ කතා කරලා
ටිකක් අමාරුයි කසුන් මගේ දැනුම හැටියට. මොකද මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියලා කියන්නේ වෙනම ශාස්ත්‍රයක්. මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ලෝකයේම පිළිගැනීමක් තියෙන නීතිඥයෝ කණ්ඩායමක් වෙන්නත් ඕන මේ වගේ දෙයක් කරන්න. එහෙම නැත්නම් එහෙම අපිට නිසි සහයෝගයක් ගන්න බැරි වෙනවා. ඒ නිසා ඒකට අන්තර්ජාතික වශයෙන් දැනුමක් තියෙන නීතිඥයෝ ටිකක් තමයි ගන්න ඕනේ. ඒ වගේම යම්කිසි විශ්වාසයක් තියෙන. ඉතින් ඒ නිසා මම හිතන්නේ දේශීය වශයෙන් මේක කරන්න පුළුවන්. මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියලා කියන්නේ කසුන් එක්තරා ආකාරයක ව්‍යාපාරයක්. ඒ නීතිඥයෝ අපෙන් සල්ලි ගන්නවා අනිවාර්යෙන්. සමහරවිට ප්‍රතිව්‍යුහගත කරන ණය ප්‍රමාණය අනුව සමහරවිට අය කිරීමක් කරනවා. ඒ කියන්නේ ලොකු ණය ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කරන ඒකෙන් අපි කියන්නේ ප්‍රතිශතයක් විදියට මුදලක් අය කරන එක ක්‍රම තියෙනවා අය කරන. ඒකත් එක්තරා ආකාරයක කියන්නේ උපදේශන සේවා සපයන ජාල නීති සම්පාදනය කරන නීති උපදේශකයන් ඉන්න ශාස්ත්‍රයක්. දේශීය වශයෙන් ගත්ත ණයත් ප්‍රතිව්‍යුහගත කරනවා. දැනට කසුන් කියලා තියෙන්නේ මුදල් අමාත්‍යාංශය විසින් දේශීය වශයෙන් ගත්ත ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ කියලා. මම අර කලින් කියපු සංවර්ධන බැඳුම් කරත් ඇතුළුව. ඔව් මම හිතන්නේ ඔබට පැහැදිලි ඇති අපි කොයිතරම් අර්බුදකාරී තත්වයකද ඉන්නේ කියන කාරණාව සම්බන්ධව අපිට IMF එකට යන්න නම් ණය ප්‍රතිව්‍යුහගත කරගන්න ඕනේ. ණය ප්‍රතිව්‍යුහගත කරගන්න නම් ඒ වෙනුවෙන් වෙනම ගෙවීමක් කරන්න ඕනේ. උන්ට ගෙවන්න ඕන මුදල කොපමණද කියන කාරණේවත් තාම අපිට නිශ්චිතව සඳහන් කරන්න බෑ. මේ වගේ අර්බුදකාරී තත්වයක අපි ඉන්නේ. මම හිතන්නේ ඔබට පැහැදිලි අපි කොයිතරම් අමාරු තත්වයකද මේ පසුවන්නේ කියන කාරණාව. කෙසේ වෙතත් අපිට තියෙන්නේ මිලියන 50යි. ණය බිලියන 51යි. එතකොට දැන් අපිට මේක ගෙවන්න බැහැනේ. ඉතින්වත් මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් අසාර්ථක වුණා. අපිට ණය ගෙවන්න බැරි වුණා. අපිට මොනවා වෙයිද? කසුන් මුලින්ම දේ තමයි මේ බිලියන 51ම අපිට එක දවසක ගෙවන්න නැහැ. අපි ප්‍රතිව්‍යුහගත කරගත්තාට පස්සේ මේක කාලයක් ඇතුළත තමයි මේ බිලියන 51ම ගෙවන්න තියෙන්නේ. අපි නැවත ණය අරගෙනම තමයි මේක ගෙවන්න වෙන්නේ. වෙන ක්‍රමයක් නැහැනේ. වැදගත් වෙන්නේ අපි ණය ගනිද්දි අපි ආර්ථිකය හදා ගන්න ඕන නැවත වරක් අපිට ණය ගෙවා ගන්න පුළුවන් මට්ටම. ඒ වගේම ණය ගෙවන්න බැරි වුණොත් එහෙම තමයි අපි කියන්නේ බංකොලොත් වෙනවා කියලා. දැනටමත් වක්‍රාකාරයෙන් අපි ඩිෆෝල්ට් වෙලා තියෙන්නේ. අපි එකපාර්ශ්විකව ණය ගෙවන එක නවත්තනවා කියපු නිසා ණය ගෙවන්න බැරි වෙන්න හේතුව නැහැ. රීස්ට්‍රක්චරින් අසාර්ථක වෙයි කියලාත් මම හිතන්නේ නැහැ. නමුත් ඒකට කල් ගත වෙන්න පුළුවන්. මේකට විශාල කාලයක් යනවා කියන එක පැහැදිලිනේ. ඒතකොට මේ වගේ තත්ත්වයක් මත අපි කිව්වා තව මාස 6ක් හෝ 9ක කාලයක් මේ සඳහා ගත වෙනවා. එතකම් අපි කොහොමද ජීවත් වෙන්නේ? ඒ කාලය ඇතුළත කොහොමද අපි මේ ආර්ථික කටයුතු සිදු කරන්නේ? ඒ වෙලාව වෙනකම් කරන්න පුළුවන් ඔය බ්‍රිජ් ෆයිනෑන්සින් කියන එක. කියන්නේ දන්න කියන රටවල් වලින් අතමාරුවක් ඉල්ලගෙන තමයි කරන්න පුළුවන්. නැත්නම් ක්‍රෙඩිට් ලයින් එකක් ඉල්ලගෙන. ඉතින් ඒක තමයි දැනට අපි ඔය ඉන්දියාව, චීනය වගේ රටවල් වලින් යම්කිසි මුදලක් ඉල්ලගෙන කරන්නේ. නමුත් ඒක හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අතිශයවත් IMF බැහැ කිව්වොත් අපිට මොකද වෙන්නේ? IMF එකට බෑ කියන්න බෑ කසුන්. මොකද අපි උන්ගේ සමාජික රටක් නිසා. උන්ට බෑ කියන්න වෙන්නේ අපි අපේ පූර්ව කොන්දේසි ණය අපි හිතුවොත් අපි කිව්වොත් එහෙම ණය ප්‍රතිව්‍යුහගත කරන්න බෑ කියලා. ඒතර උන්ට කියන්න වෙනවා අපිට මුදල් දෙන්න විදියක් නැහැ කියලා. උන්ට බෑ කියන්න විදියක් නැහැ. බෑ කිව්වොත් ඉතින් අපි වෙන රටවල් වලින් අර චීනය ප්‍රකාශ කළ තිබ්බ උන්ට උන් කැමති බිලියන 2.5 දෙන්න. ඉතින් මේ වගේ ක්‍රමයකට අපි බලන්න වෙනවා. මොකද ඒ ක්‍රමේ සාර්ථකයි කියලා මම හිතන්නේ නැහැ. IMF එක හදලා තියෙන්නෙම මේ වගේ අර්බුද වලට රටවල් වලට උදව් කරන්න. ඒ නිසා උන්ට බෑ කියලා කියන්න අමාරුයි. නමුත් හල්ලා දෙන්න පුළුවන් වැඩේ. හරි දැන් අපි IMF කතා පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත් අපිට දැන් ඔබතුමා සඳහන් කරනවා IMF ණය දුන්න පළියට මේක ගොඩනගන්න බෑ. අපි ඒ සඳහා දායක වෙන්න ඕනේ. අපි කැප වෙන්න ඕනේ. ඒ සම්බන්ධව ඉදිරිපත් කරන ඔබතුමාගේ මූල්‍ය ප්‍රතිපත්ති මොනවද? අපි මොනවද කරන්න ඕනේ මේ තත්ත්වෙන් ගොඩ එන්න? අපි කොහොමද අපේ ආර්ථිකය හසුරුවන්නේ? ඔව් අනිවාර්යයෙන්ම කසුන් අපි දකින විදියට නම් මේ ආර්ථික ප්‍රශ්නේදී අමාරුම වෙන්නේ දුප්පත් මිනිස්සුන්ට. ඔවුන්ව රැක ගැනීම සඳහා සමෘද්ධිය වගේ යම්කිසි සහනාධාර ක්‍රමයක් අවශ්‍යයි. ඒකට ඉතින් ඒ කියන්නේ කෑෂ් ට්‍රාන්ස්ෆර් සිස්ටම් එකක්. ඔය හාල් කිලෝ එකක් කාල් මැසු 100ක් දීලා වැඩක් නැහැ. අපි මුදල් දෙන්න ඕන උන්ගේ අතට උන් කැමති දේවල් මිලදී ගන්න. ඒතකොට ඒකට බැංකු ගිණුම් මරා මුදල් සංසරණය වෙන ක්‍රමයක් හදන්න ඕනේ. වෙළඳ පොළත් එක්ක වෙනස් වෙන විදියට. ගෑස් බිල වැඩි වෙද්දී සහනාධාරය වැඩි වෙනවා. ගෑස් බිල අඩු වෙද්දී සහනාධාරය අඩු වෙනවා. එහම අපි දෙවණියට කරන්න වෙනවා කසුන්. ඉතින් මොකද කරන්න සල්ලි හොයාගන්න බෑ. සල්ලි ඉතින් අපිට හොයාගන්න වෙන්නේ කසුන් ඔය මංකුව රාජ්‍ය ආයතනවල යම්කිසි ප්‍රතිව්‍යුහගත කිරීමක් කළා. සමහර ඒවා අපිට එකතු කරන්න වෙයි. සමහර ඒවා පුද්ගලික අංශයත් එක්ක සම්බන්ධ වෙලා කරන්න වෙයි. සමහර ඒවා වහන්න වෙයි. සමහර ඒවා සේවක කප්පාදුවක් කරන්න වෙයි. සමහර ඒවාට කියන්න වෙයි අපිට තවදුරටත් භාණ්ඩාගාරයෙන් සල්ලි දෙන්න බෑ. ඔයගොල්ලෝ මේක කරගන්න පුළුවන් විදිහට කියලා. තුන්වෙනි එක අපේ මහ බැංකුවේ යම්කිසි ස්වාධීනත්වයක් අවශ්‍යයි. මොකද අනවශ්‍ය විදිහට සල්ලි අච්චු ගන්න, මේ වගේ දේවල් කරන්න බැරි වෙන්නේ මහ බැංකුවට යම්කිසි නීති පද්ධතියක් අනිවාර්යයෙන් අවශ්‍යයි ස්ථාවර බව රැක ගන්න. ඒ වගේම මේ අවස්ථාවේදී අපිට සිද්ධ වෙනවා අපිට ගෝලීය සැපයුම් ජාලත් එක්ක සම්බන්ධ වෙන්න. නමුත් වැදගත් වෙන්නේ අපි ආර්ථිකයේ තරංගකාරීත්වය ඇති කරන එක. තරංගකාරීත්වය ඇති කරන ආර්ථික ප්‍රතිසංස්කරණ තමයි අපි කරන්නේ. ඒතර තමයි ආර්ථිකය කාර්යක්ෂම වෙන්නේ. දැන් මේ වෙනකොට ඩොලර් එකේ යගේ රුපියල් 400ට ආසන්න වෙලා තියෙනවා. මේ ඩොලර් එකේ යගේ මත තමයි අපේ හැමදේම පදනම් වෙන්නේ. අපේ හීන, අපේ බලාපොරොත්තු, අපේ ආශාවන් මේ හැමදේම පදනම් වෙන්නේ ඩොලර් එකේ යගේ මත. මේ ඩොලර් එකේ යගේ අපට ආපහු ආපස්සට පොඩ්ඩ අඩු කරන් ගේන ක්‍රමයක් තියෙනවා. මට හිතන විදිහට කසුන් මේක ගියාට පස්සේ නැවත වරක් ගේන්න අමාරුයි පල්ලෙහාට. ගේන්න බැරි කමක් නැහැ පුළුවන්. ඒකට ඉතින් අපේ විදේශ මේ වශයෙන් මුදල් ලැබෙන ක්‍රම ටික වැඩි කරගන්න අවශ්‍යයි. ඉතින් අපේ හීන වලට යම් කිසි බලපෑමක් වෙලා තියෙනවා මේ වෙලාවේ. නමුත් මං හිතන්නේ ආර්ථිකය නැවත
ප්‍රතිසංස්කරණය වෙලා එද්දී ඒකට ටිකක් කාලයක් කියයි බොරු කියන්න ඕනේ නැහැ. මගේ මට හිතෙන විදිහට අවුරුදු අප මේ 4ක් 5ක් වත් යයි. නැවත සම්පූර්ණ තත්ත්වයටපත් වෙන අපි හරියට වැඩ කරොත් අවුරුදු 10ක් වත් යයි. නමුත් මේ කාලය ටිකක් අමාරු නම් වෙයි කියන එක මම හිතන්නේ අපි හැමෝම පිළිගන්න වෙනවා. ඔව් දැන් ඔබට මට තියෙනවා ඔබට මට තියෙනවා බලාපොරොත්තු. ඔබත් කැමති හොඳ වාහනයක ගමන් කරන්න, මමත් කැමති හොඳ වාහනයක ගමන් කරන්න. ඔබත් කැමති හොඳ ගේක හොඳ සැප පහසුකම් සමග ජීවත් වෙන්න, මමත් කැමති. දැන් අපේ ඩොලර් එක ආපස්සට ගේන එකත් ගැටලුකාරී තත්ත්වයක් කියලා ඔබතුමාම සඳහන් කරා. ඔබතුමාට උත්තරයක් දෙන්න පුළුවන් ද අපේ ප්‍රේක්ෂකින්ට මේ ප්‍රශ්නේ මෙන්න මේ දිනේට විසඳෙවි. මේදයි පස්සේ අපේ රට සුරපුරයක් බවට පත් වේවි. අපේ ප්‍රශ්න විසඳෙවි. අපිට සාමාන්‍ය විදිහට කටයුතු කරන්න පුළුවන් වේවි කියලා නිශ්චිතව දිනයක් සඳහන් කරන්න පුළුවන්. කවදාද අපේ ප්‍රශ්න විසඳෙවි? කසුන් එක තීරණය වෙන්නේ අපි වැඩ කරන්න පටන් ගන්න දවස අනුව අපේ ආර්ථිකය නැවත පුනර්ජීවනය වෙන්න පටන් ගන්න දවස් ඉඳලා අපි ආර්ථිකය ඉක්මනට රීසෙට් කරගත්තොත් අපිට පුළුවන් බය නැතුව කසුන් කියපු හීනවලට යන්න. ඉතින් ඉක්මනටම අපි ආර්ථිකය රීසෙට් කරලා ආර්ථිකය තරඟකාරීකරණ එක තමයි කසුන් මම හිතන්නේ අපි කරන්න ඕනේ. එහෙම වුණොත් මම ගෝවගේ අවුරුදු 5කින් 6කින් මේක කරන්න පුළුවන්. නමුත් මේ 5-6 අද ඉඳන් 5 ගණනය කරන්න එපා. අපි හරියට ආර්ථිකය රීසෙට් කරන දවස් ඉඳලා තමයි ඒක ගණනය කරන්න ඕනේ. කොයි දන්නේ ඔබට මට විශාල කැපකිරීම ප්‍රමාණයක් මේ දක්වා කරන්න සිද්ධ වෙනවා අපේ අනාගත හීන වලට ගමන් කරන්න. මම අපි එකා වගේ එකට කටයුතු කළ යුතුයි. අපි ආජීව ප්‍රතිපත්ති වලට උපකාර කළ යුතුයි. අපි කුලල්කා නොගත යුතුයි. අපේ පක්ෂපාත වෙනුවෙන් කැප නොවිය යුතුයි. අපි හැමදෙනාම එකම අරමුණක් වෙනුවෙන් මේ මොහොතේදී කැප විය යුතුයි, වැඩ කළ යුතුයි. අවසාන වශයෙන් ඔබතුමාට අපි යමක් සඳහන් කරන්න අපේ ප්‍රේක්ෂකයින්ට අවසන්. මගේ නම් එකම ආයාචනය තමයි අපේ එන ප්‍රතිපත්ති සම්පාදකයන් ආර්ථිකය රීසෙට් කරන්න ඕනේ. ආර්ථිකය තරඟකාරී කරන්න ඕනේ. ආර්ථිකය තරඟකාරී කරොත් තමයි අපිට මෙතනින් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. සමහර රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න, දුප්පත් මිනිස්සුන්ට යම්කිසි සහනයක් දෙන්න, මහා බැංකුව ස්වාධීන කරන්න, ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්න, අපනයන වැඩි කරන්න, කුඩා ශුද්‍ර පරිමාණ ව්‍යාපාරවලට අවස්ථාවක් දෙන්න, අවනවශ්‍ය නීති අයින් කරන්න, අපේ ඉඩම් වල අයිති අපේ මිනිස්සුන්ට ලබා දෙන්න, පොදු ප්‍රවාහනය දියුණු කරන්න, වෙළඳපොළ ක්‍රමය මත යන එනර්ජි ප්‍රයිසින් හදන්න, ඒ වගේ දේවල් කරන්න එක තමයි අපි කරන්න ඕනේ. මේකට දුක් වෙලා පසුතැවිලා තැවිලා වැඩක් නැහැ. අපි සුබවාදී ඉස්සරහට යන්න ඕන. අමාරු කාලයක් වුණාට ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක තමයි ලෝකෙ හැටි. අපි ඉස්සරහට යමු. ඒ අල්බුදෙන් ගොඩේමට අවශ්‍ය කරුණු කාරණා තමයි අපි ඔබට මේ ආකාරයෙන් දැනුවත් කළේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් ඔබට මේ සම්බන්ධව කරුණු කාරණා දැනුවත් කරන්න. නැවතත් දිනයක මෙවැනි වැඩසටහනක් තුළින් ඔබව හමු වීමට බලාපොරොත්තු වෙනවා. අපිට මෙවැනි ආර්ථික අර්බුදයක් හමු වී මොනවද කරන්න පුළුවන්? ඉදිරියට අපිට මොනවා වේද කියන කාරණාව සම්බන්ධව කතා කරන්න.